දෑත් වැඳ ගනිමු. උතුම් මයාගේට සහභාගී වෙන්නට සූදානම් වෙමු. උන්වහන්සේව ලබා ගන්නට මාස ගානකට පස්සේ අද ලැබිච්ච අවස්ථාව ගැන අපි ලොකු ආදරයකින් ජේසු ඉස්සරහට මෙසේ යමු. අපි උන්වහන්සේට අපේ ජීවිතයේ අයිතිය පුද කර මෙසේ මේ උතුම් යාගය ආරම්භ කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. සහෝදර සහෝදරියනි, උන්වහන්සේ අද පළවෙනි කියවීම අපට කියනවා පාලු කරේ ඔබ මාව කුසගින්නේ අරගෙන ගිහිල්ලා උන්වහන්සේ මන්නා වලින් ජනතාව පෝෂණය කරේ. ආඩම්බරකම උද්දච්චකම මානය කඩලා උන්වහන්සේ විතරයි අපිව බලාගන්න කියලා කියන්න. සමහර වෙලාවට අපි මේ ලොක්ඩවුන් වෙච්ච මේ ඇඳුරු නීති ආස්සේ දේවස්ථාන වහලා මාස ගානක් ඉද්දී අපිට දැනෙන්නට ඇති ජේසු අපිට කොච්චර ඕනේද කියලා. ඒ හැම සිතුවිල්ලක්ම දරාගෙන උන්වහන්සේ කියනවා මම තමයි ජීවනදායක භෝජනය. මාව වළඳන කෙනා තුළ මම ඉන්නවා. මා තුළ ඔහු ඉන්නවා. අපි දෙදෙනා එක්කෙනෙක් වෙනවා. ඒ සප්‍රසාදික ජීවිතයකට ස්වාමීන් වහන්සේ ඔබව මාව කැඳවනවා. ඔබට මට ආරාධනා කරනවා. දිව්‍ය යාගය තුළ අපි දෑත් වැඳගෙන දෙනෙත් වස්සාගෙන අපි අවංකව ඇතුළාන්තයට බලමු ජේසුව ලබන්නට මම සුදුසුයිද. මගේ ජීවිතය හැම අඩුවක්ම ස්වාමීන් වහන්සේගේ පාමුල තියලා අපි සමාව ඉල්ලලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිති කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. උන්වහන්සේගේ දයාබල ගණන් හට සාමය වේවා. දෙවි ස්වාමීනි ස්වර්ගයේ රාජානනි සියලු බලති දෙවි පියාණනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. වහන්සේගේ ගුණ වර්ණනා කරමු. වහන්සේට වන්දනා කරමු. වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. වහන්සේගේ මහත් මහිමය නිසා වහන්සේට ස්තුති කරමු. එක ජනිත පුත්‍ර ස්වාමීනි ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරන වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධ තනන් වහන්සේ වහන්සේම
එකම ස්වාමීන් වහන්සේ වහන්සේම එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේම ආමෙන්. අපි යාඥා කරමු. ජේසු ක්‍රිස්තුස් ස්වාමීනි වහන්සේ ඔබගේ දුක් ප්‍රාප්තිය හා මරණයේ සීවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළසෙක් වේද. ඔබගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමට අපට වරම් දුන මැනව. මෙකි දෙවියන් අශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදා කාලී වැඩ සිටින්නාවුද රාජකම් කරන්නාවුද වහන්සේගේ පුත්‍රයන් සාපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වඩිවන්න පළණ කියවීම. පළමු වන දේව ප්‍රකාශනය. ද්විත්වීති නීති සංග්‍රහය උපුටාගත් කොටසකි. තවද ඔබේ දෙවිස් සමිදානන් වහන්සේගේ අනපනත් ඔබ පිළිපදින්නෙහුද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස මේ 40 අවුරුද්ද තුල පාලුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා සෝදිසි කරමින් උන්වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ මාර්ගයේ ගමන සිහි කරන්න. උන්වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරියසේක. ඉන්පසු ඔබවත් ඔබේ පියවරුන්වත් නොදත් මන්නා නැමැති කෑමෙන් ඔබ පෝෂණය කළසේක. උන්වහන්සේ මෙසේ කළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිදානන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිසය. ඔබ හිස උදුම්මා නොගෙන වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවිස් සමිදානන් වහන්සේ අමතක නොකරන්න. විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ග්‍රහණය වූ මහා භයානක පාලුකරය ඔස්සේ උන්වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟය පැවති වතුර නැති ස්ථානවලදී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක. පාලුකරේදී ඔබේ පියවරුන් පවා නොදත් මන්නා නැමැති ආහාරයකින් අන්වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන්වහන්සේ එසේ කළේ ඔබ යටහත් බවට පමුණුවා ඔබ සෝදිසි කොට අන්තිමේදී ඔබට සෙත සලසනු සඳහාය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
ඔබගේ පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රකාශ කරන්න. මන්ද එතුමානෝ තිගේ වාසල් දොරටුව අගුල් සවිමත් කළ සේක. ඔබගේ පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. තිගේ දරුවන්ට ආශිර්වාද කළ සේක. තිගේ සීමා තුල සාමය සිදු කරන සේක. ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණවන සේක. එතුමානෝ ස්වකීය ආඥාව පොළවේ ඉක්මවා දක්වා යවන සේක. එතුමාන්ගේ වචන යුහුව පැතිරී යයි. ඔබගේ පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමානෝ ජාගොප්ට සිය වචනයද ඊශ්‍රායල්ට සිය පනත් සහ නියමයන්ද ප්‍රකාශ කරන සේක. එතුමානෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔහු එතුමාන්ගේ නියමයන් දැන නොගත්තෝය. සමිඳුන්ට ප්‍රශංසා වේවා. ඔබගේ පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. දෙවන දේව ප්‍රකාශනය. අප ආසිරි කුසලානගෙන ආශිර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාග්‍යම නොවේද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගීකම නොවේද? රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වද එකම ශරීරයක් වෙමු. මන්ද අප එක රොටියක් බෙදා ගන්නා බැවිනි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනත්. හලෙලූයා. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වළඳුවොත් ඔහු සදහටම ජීවත් වන්නේය. ස්වාමින් වහන්සේ වදාළසේක. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් ඔහු සදහටම ජීවත් වන්නේය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංශය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයයි සමිදානන් වහන්සේ වදාරනසේක. එවර ජුදෙවරු ඔවුනොවුන් අතර විවාද කරමින් මෙ මිනිසා මෝගේ මාංශය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැයි කීහ. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතුසේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම් ඔබ තුල ජීවනය නැත. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහුට සදාතින ජීවනය ඇත. තවද මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නෙමි.
මන්ද මාගේ මාංශය සැබෑ ආහාරය වේ. මගේ රුධිරය සැබෑ පානය වේ. මගේ මාංශය අනුභව කරන මගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේය. මමද ඔහු තුළ ජීවත් වන්නෙමි. ජීවමාන පියාණන් වහන්සේ මා ඒවා වදාළ බැවින් පියාණන් වහන්සේ නිසා ජීවත් වෙන ලෙසම මා අනුභව කරන තැනැත්තේ මා නිසා ජීවත් වෙයි. මෙවනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. ඒ අපේ පියවරුන් වැළඳු ආහාරමෙන් නොවේ. ඒ ආහාරය වැළඳු ඔහු මළහ. ඒත් මේ ආහාරය වැළඳන තැනැත්තේ සදහටම ජීවත් වන්නේය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පටිපන්න ප්‍රමාන්තේනි. මගේ ආදර ප්‍රමාන්තේනි, ස්වාමීන් වහන්සේගේ වචනය සහ අපගේ ජීවිතය කොච්චර දයාබරව උන්වහන්සේ අරගෙන යනවද. කොරන්ටයින් කියන දැන් අපිට කොච්චර සමය මේ වගේ වචන කොච්චර සමීපයිද. ජීවානුහරණය, කොරන්ටයින්, ලොක්ඩවුන්, ජීවිතයට අහපු නැති ඒවා දැන් අපේ ජීවිතයේ වොකැබියුලරි එකේ අපේ ජීවිතයේ වාග්මාලාවට ඇවිල්ලා. කොරන්ටයින් කියන වචනේ තේරුම තමයි 40 කියන එක, 40 කියන එක. එතකොට මගේ ආදර ප්‍රමාන්තේනි, කොරන්ටයින් කියන තැනදී ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතය හරියට පාලු කරේ අවුරුදු 40ක් අරගෙන ගියා වගේ ඔබ මාව මේ කාලය තුල ගොඩාක් අඩුපාඩු අහේනි දුබලකම් හරහා ස්වාමින් වහන්සේ අරගෙන ගියේ. එහෙම අරගෙන ගිහිලා තමයි ඔබව හරියටම බලන්න, මේවා කෝඉන්සිඩන්ස් නෙමෙයි, මේවා අහමු සිදුවීම් නෙමෙයි. ජේසුගේ සප්‍රසාද මංගල්‍ය දවසේම ඔබට මාස ගානකට පස්සේ අපිට පූජාවට එන්න ලැබෙන එක. දැන් අපිට මීටින් එකක් දාලා තිබ්බ කාඩිනල්තුමා. ඒක දාලා තිබ්බේ සඳුදා මගේ ප්‍රමාන්තේනේ. සඳුදා තමයි තිබුණේ මීටින් එක. ඒක ඉක්මනට හදිස්සියේ සිකුරාදට දාන්න වුණා. මොකද මං හිතනවා රජය මේ ඉරිදා පූජාවලට මේ හදිස්සිය තමයි අවසර දුන්නේ. මේ ඉරිදා දෙන්න නෙමෙයි හින්න ඇත්තේ. පස්සේ දෙන්න තිබිච්ච එක ඉරිදා පූජාවට අවසර ලැබිච්ච නිසා 12 වෙනිදා අවසර හම්බුණා මගේ ප්‍රමාන්තේනි. එතකොට ඒක ටක් ගාලා අරන් අවසර හම්බ වෙච්ච නිසා ඉරිදා පූජා ලෑස්ති කර ගන්න ඕන නිසා තමයි සිකුරාදා අපිට මීටින් එක දැම්මේ. ප්‍රෙස්බිටරි මීටින් එක. ඒතර මීටින් එක දාලා කාඩිනල්තුමා කතා කරේ මේ ඉරිදා පූජාව පටන් ගන්නවා කියන එක. ඒතර දැන් අද විලා සප්‍රසාද මංගල්‍ය දවසේ. දැන් මගේ ප්‍රේමවන්තයනි, ඒ කියන්නේ අපිට මාස ගාණක් සප්‍රසාද වහන්සේ නැතිව හිටිය කාලයක්. සප්‍රසාද වහන්සේ නැතිව හිටිය කාලයක්. මේ ජේසුව නැතිව හිටිය කාලය ඔබගේ මගේ ජීවිතයේ මගේ ආදර ප්‍රේමවන්තයනි, කියන්නේ ජේසුව නැති වුණයින් පස්සේ, ජේසුව ලබන්න නැති වුණයින් පස්සේ ඒ ඇතුලේ මහා ලොකු කැක්කුමක් ඔබට දැනෙනවා. ඒ කියන්නේ ජේසුව මට ඕනේ කියන තැනත් එක්ක, ජේසුව මට නැතුව බෑ කියන ගත් එක්ක. සාමාන්‍යයෙන් දැන් අපිට හැමදාම පූජාව තිබුණා. ග්‍රෑන්ඩ් පාස් වල හැමදාම පූජාව තිබුණා. සඳුදාත් තිබ්බ පූජාවට. තේරුණාද? අපි එහෙම ආවේ නෑනේ. සඳුදා පූජාවට ඉන්නේ 4 දෙනෙක් විතර. තේරුණාද කියන එක? උදේ පාන්දර. ඒතර දැන් ජේසුව දැන් සප්‍රසාද වහන්සේ මෙතන හිටියා. ඒ කියන්නේ කොච්චර මම ජේසුත් එක්ක සම්බන්ධයිද? ඒතර ඉරිදා පූජාවට මම ආවේ කොහොමද ඉස්සර? පූජා 7ක් තියෙනවානේ. ඉරිදා පූජා 7ක් තියෙනවා. ඕන එකකට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර එන්නම් වාලේ මම ආව කෙනෙක් වෙලා හිටියා. හරි ජේසුට ආදරේ තමයි. අර හැබැයි ඉතින් හැමදාම ඉතින් නෑ ඕකේ හරි ඉතින් මොකද්ද? ඒකේ කිසි ස්පෙෂාලිටි එකක් නැහැ. අලුත් දෙයක් නැහැ. මම එන්නම් වාලේ ලබන්නම් වාලේ මම ලබාගෙන ගියා. හරි. ආදරේ තමයි. ඒ වුණාට ඉතින් කමක් නැහැ. ඉතින් ඒක අර හැමදාම දකින්න කුකුලාගේ කර්මල සුදුයි කියලා කියනවනේ. තේරුණාද? ඒ වගේ අර හැමදාම දැකිච්ච නිකන් හරිම ඕඩිනරි දෙයක් වෙලා තිබ්බා. මේ එක්ස්ට්‍රා ඕඩිනරි එක්ස්පීරියන්ස් එක.
මගේ ආදර ප්‍රේමාන්තෙනි මෙහෙම කාලෙක තමයි ලොක්ඩවුන් උනේ. එතකොට මේ දවස් ගානක් අපිට ලබන්න බැරි උනේ. එහෙම ලබන්න බැරි වෙන වෙලාවේදී ලබන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමාන්තෙනි ඔබගේ මගේ ජීවිතය ජේසුව මට බරපතල විදියට ඕනේ කියන එක මට දැනෙන්න ගත්තා. ඊට පස්සේ තමයි සප්‍රසාද මංගල්‍ය එන්නේ. අද ජේසුව ලබද්දි මට ගොඩාක් දෙනෙක් කතා කළා කිව්වා ෆාදර් කඳුළු ආවා අපිට ජේසුව මගේ ගාවට ගද්දි. ඒ ජේසුම තමයි මෙච්චර කාලෙ අපේ ගාවට ආවේ. හැබැයි අපිට අග්ගයක් නැති වුණා. අපිට ඒකේ වටිනාකමක් නැති වුණා. ඒකයි අද වචනේ කතා කරලා කියන්නේ ද්විතීය නීති සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා තවද 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය තවද ඔබේ දෙවි ස්වාමින් වහන්සේගේ අනපනත් ඔබ පිළිපදින්නවද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස. අපි හැමෝම කියමු. ඔබේ සිත දැනගනු පිණිස. මාස්කයත් එක අමාරුයිනේ. කමන්නේ. ඔබේ සිත දැනගනු පිණිස මේ 40 අවුරුද්ද තුල කියන්නේ මේ 40 අවුරුද්ද තුල පාලුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා සෝදිසි කරමින් උන්වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න. අවුරුදු 40ක් නෙමෙයි අපිට දවස් 40ක මම හිතනවා දවස් 100ක් 90ක් විතර අපිට ඒ කියන්නේ මගේ ප්‍රේමාන්තනි ජේසුව නැතුව අපි මහා අතුලාන්ත පාළුවක අපිව යන්න දුන්නා උන්වහන්සේ. එහෙම යද්දි තමයි අපි යටහත් පහත් වෙන්නේ. පාලුකරයේදී තමයි අපි යටහත් පහත් වෙන්නේ. මගේ ප්‍රේමාන්තනි ඔක්කොම තියෙන තැන ඔක්කොම හැම දෙයක්ම තියෙද්දි හැම දෙයක්ම සාර්ථක වෙලා තියෙද්දි අපිට උන්වහන්සේව එහෙම ඕන වෙන්නේ නැහැ. හැබැයි අපිට නැති වෙද්දි ඒ කියන්නේ කඩවල් වහද්දි ලොක්ඩවුන් වෙද්දි කැම ටික ඉවර වෙගෙන යද්දි මගේ ප්‍රේමාන්තනි ඒ කියන්නේ කොච්චර අපි අසරණ වුණාද? ඒ කාලේ තියෙන නැහැයි කියලා වෙනසක් තිබෙන්නේ නැහැ. හැමෝටම අමාරු කාලයක අපි උන්වහන්සේ අරගෙන ගියේ. හරියට ඊශ්‍රායල් ජනතාව පාලුකරේ අරගෙන යනවා වගේ. එහෙම යද්දි තමයි අපි බහැපත් වෙන්නේ. උන්වහන්සේ ඕනම කෙනෙක් මගේ ප්‍රේමාන්තනි පිඟාන හොදන්න ඕන බෙදන්න. හොදන්න නැතුව පිඟානට බෙදන්න බෑ. අපි රෑ කාපු පිඟාන එහෙම්ම තියලා ඒකට දමලා බෙදන්නේ නැහැ. ඒක හොඳට හොදන්න ඕනේ. සමහරට සතියක් විතර ඉඳුල් දාපු පිඟානක් නම් කොච්චර හොදන්න ඕනේද? ඒක අරගෙන අර ස්ටීල් වූල් එකක් අරගෙන හොරලා මේක හොඳට සුද්ධන්න වෙනවා. ඔබට ඒකට බෙදන්න. සමහරට ඔබගේ මගේ ආඩම්බරකම් ඔබගේ මගේ බලපුලුවන්කාරකම් මට පුළුවන් කියන දේ මේ ලෝකයේ යැපිච්ච තැන් මේ ලෝකේ මට මෙතන තියෙනවා මෙතන ඉන්ෆ්ලුවන්ස් එක තියෙනවා මට මේ කන්ටැක්ට් එක තියෙනවා මගේ මේ account එක තියෙනවා මගේ මේ qualification එක තියෙනවා මගේ මේ personality එක තියෙනවා මේවත් එක්ක මම ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ නැතුව බෑ කියන එක සමහරලාට අපිට අමතක වෙනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ එයාලා පාලුකරේ අරගෙන ගියේ බහැපත් කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනේ අපේ ජීවිතයේ අපිට අඩුව දුබලකම දැනෙද්දි බැරිකම දැනෙද්දි අපේ ඇස් සැරෙනවා. හරියට අර අකිකර පුත්‍රයා ඌරු කෑම කද්දි ඇස් සැරුණා වගේ. හරි සිහි කල්පනාවට ආවා. He came to the senses, proper senses and thought about father's love. ඊට පස්සේ තමයි තාත්තගේ ආදරය ගැන හිතන්න ගත්තේ. අපේ ජීවිතේ අපිට උන්වහන්සේව ඕන වුණා. උන්වහන්සේ ඕන වෙන විතරක් නෙමෙයි ජේසුව නැති වෙද්දි ජේසුව ලබන්න බැරි වෙද්දි ටීවී එකේ පූජාව බලද්දි සප්‍රසාද වහන්සේ උඩට උස්සද්දි ඔබ ඒක බලද්දි ඒ කියන්නේ ඔබ සමහර වෙලාවට කෑම කන්න ඇති ඔක්කොම කන්න ඇති රසට තියෙන්න ඇති හැබැයි ජේසුව නැහැයි කියන එක ගොඩාක් ඔබගේ ජීවිතේ ඇතුළටම දැනුණා. ඒක ජේසුව දැනෙන්න ඉඩ දුන්නා මගේ ප්‍රේමාන්තයනේ. ඒක ඉඩ දුන්නේ ඇයි? වචනය හරි ලස්සනට කතා කරලා කියනවා. උන්වහන්සේ කතා කර තුන්වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කළ අවසානයේ උන්වහන්සේ කතා කළා කියන බලන්න උන්වහන්සේ මෙසේ කළේ කියන්න
උන්වහන්සේ මෙසේ මිනිසා ජීවත් වන්නේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව කැමෙන් පමණක් නොව සමිදානන් වහන්සේගේ සමිදානන් මුවින් වහන්සේගේ නික්මෙන මුවින් නික්මෙන සියලු වචන වලින් බව සියලු වචන වලින් බව ඔබට උගන්වන පිණිසය. ඔබට උගන්වන පිණිස කොච්චර කෑම තිබ්බත් වැඩක් නැහැ උන්වහන්සේගේ වචනය නැත්තම්. ජේසුට ඔබට මට කියා දෙන්න උනුනේ ඒ තැන ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය නැතුව වචනය තමයි මාංශගත උනේ. Word became flesh and lived among us. අප සමගද වාසය කළේ. ඒ වචනය දේව වචනය තමයි දේව අම්මා තුල මාංශයක් උනේ. ඉන්කානේෂන් කියලා කියන්නේ ඒකයි මගේ ආදර ප්‍රේමාන්තනි මාංශගත වීම. ඒ වචනය තෙමද මාංශගත උනේ අප සමගද වාසය කළේ. එතකොට ඒ පුරාණයේ උන්වහන්සේ කතා කරලා කියනවා ඔබට වචනය දෙවනස්ගේ වචනය මුවින් නික්මන හැම වචනයකින්ම ඔබ ජීවත් වෙනවා. අපිට ජීවිත දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ වැඩ කරන්න දේවල් කරන්න අපිට ශක්තිය ඕනේ ඒ ජීවිතය. ඒ ජීවිතය විතරක් නෙමෙයි. අපිට තව ඇතුල් ජීවිතයක් තියෙනවා. එළියේ ඔබ ජර්නි එකක් යනවා. හැබැයි ඇතුලේ තව ඉනර් ජර්නි එකක්. ඇතුළාන්ත ගමනක් තියෙනවා ඔබට යන්න. ඒක තමයි ඔබ පිළිතුරු දෙන්නේ. ඉනර් රෙස්පොන්ස්. පාපය ඉස්සරහා පාපයට එපා කියන්න. සාතන්න ප්‍රතික්ෂේප කරන්න උන්වහන්සේට එහෙයි කියන්න ඇතුලේ එනර්ජි එකක් පවර් එකක් බලයක් ඕනේ මගේ ප්‍රේමාන්තේනි. ඒක අපි දකින්නේ නැහැ. අපි ජිම් එකට ගිහිල්ලා ඔස්සනවා. ජීවිතේ අපි කතා කරනවා අර බලය මේ බලය අර කන්ටැක්ට් එක. හැබැයි පාපේ ඉස්සරහා පාපය මෙහෙම කරද්දී ඔබ කවුද වගේ බඩ ගාගෙන එක පස්සේ යනවා. කේන්ති පුංචි කේන්ති යන පුංචි දෙයක් ගියක හොස්සලකින් මැස්ස යන්න බෑ කියන්නේ පොඩි දෙයක් වෙන්න ඕනේ. කේන්ති ඇවිස්සලා පුපුරලා කෑ ගන්නවා. පාපේ මෙහෙම කරන්නේ. වැරදි දෙයක් බලන්න. අසභ්‍ය දේවල් carnal desires මෙහෙම කරද්දී ඔබ දන ගහගෙන යන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනි බයවල් කොච්චර ඉන්සෙකියුරිටිස් තියෙනවද? අස්ථාවරතයන් බයවල් ජීවිතේ ගොඩාක් තියෙනවා. මේවා ඉස්සරහා ඔබ පෙන්දෙක් වගේ ඔබ මුකෙක්ද වගේ වැටෙනවා. ඉන පව අතුලාන්ත බලයක්. ඒකට වෙනම එනර්ජි එකක් ඕනේ. ඒක කොච්චර ඔබ මගේ ප්‍රේමාන්තේනි මොන මාජරින් එක කෑවත් තේරුණාද මොන චීස් එක කෑවත් තේරුණාද කියන එක ඒ කොච්චර කෑවත් ඒක හම්බ වෙන්නේ නැහැ. ටීවී එකේ නම් පෙන්නනවා මේ මාජරින් එක කාදී අනිත් එක්කනට ඉස්සර දුවනවා කියලා. හරි. බලාගෙන ඉන්න. ඒක මාජරින් එකකින් හම්බෙන්නේ නැහැ. ඒක රෙඩ් බුල් වලින් හම්බ වෙන්නේ නැහැ. එනර්ජි ඩ්‍රින්ක් පිව්වට ඒක හම්බ වෙන්නේ නැහැ. සප්‍රසාද වහන්සේ. උනාසගේ වචනය මට බලයක්. ඒකයි ජේසු පාලු කරේ දවස් 40ක් කන් නැතුව he opted to stay there. උන්වහන්සේ තීරණයක් ගත්තා මම කන් නැතුව ඉන්නවා කියලා. මගේ ඇඟ ඉල්ලන දේ මම දෙන්නේ නැතුව මම තීරණයක් ගන්නවා ඒ මාංශය මරලා ස්වාමීන් වහන්සේ තුල යැපෙන්න. ජේසු ජීවත් වුණේ උන්වහන්සේගේ වචනය තුලයි. යකා ඇවිල්ලා කියනවා ඇයි ඔබ බඩගින්නේ ඉන්නේ මේ ගල් පාන් කරගෙන කන්න කියලා. ගල් පාන් කරගෙන කන්න කියද්දි යකා එහෙම කියද්දි මගේ ප්‍රේමාන්තේනි ජේසු කියනවා මිනිසා ජීවත් වන්නේ කෑමෙන් විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින්මයි. අද මේ කියවීමේ තන තමයි ජේසු කෝට් කරන්නේ යකාට. ඔබගේ මගේ ජීවිතයේ ගොඩාක් දේවල් පුරවගෙන ගොඩාක් දේවල් පටවගෙන ගොඩාක් ඔබට මේ ලෝකේ මුක්කු මේ ලෝකේ මොල්ලි මේ ලෝකේ දේවල් ගොඩාක් තියෙනවා ඔබට. ජේසුව උණයි කියන එක අද ලෝකෙට අමතක වෙලා. ජේසු නැතුව බැහැයි කියන එක අපිට අමතක වෙලා. ජේසු එකයි කියන්නේ මම ඔබව හික්මවනවා. I have disciplined you. උන්වහන්සේ මේ ප්‍රශ්න මේ සීසන් එක හරහා මේ ලොක්ඩවුන් සීසන් එක හරහා කොරෝනා හරහා උන්වහන්සේ ඔබ මාව ඩිසිප්ලින් කරලා හික්මවලා මගේ ප්‍රේමාන්තේනේ. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ. උන්වහන්සේ කතා කළා කියන පස්වෙනි වගන්තිය. පියෙකු තම පුතා කියවන්න
පියෙකු තම පුතා හික්මවන්නාසේ හික්මවන්නාසේ ඔබේ දෙවි ස්වාමින් වහන්සේ ඔබේ දෙවි ස්වාමින් වහන්සේද වහන්සේද ඔබ හික්මවන බව ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතුය. ඔබ මෙනෙහි කළ ඒක යුතුය. තරහකින්ද නෙමෙයි. එහෙම කරේ උන්වහන්සේ ඔබට තරහකින්ද නෙමෙයි. ඔබ අමාරු කාලයක ගියේ උන්වහන්සේ අහක බලාගෙන නෙමෙයි. ප්‍රොස්පෙරිටි ගොස්පල් එකට අනුව ඒක උන්වහන්සේ තරහ වෙලා. පොසිටිව් තින්කින් වලට අනුව ඒ උන්වහන්සේ තරහ වෙලා. හැබැයි ඔබ මගේ ජීවිතයේ කුරුස්ස ගමන තුල උන්වහන්සේ තරහ වෙලා නෙමෙයි. දෙවියන් වහන්සේ තාත්තා පුතාව හික්මෙව්වා. එකයි හිබ්‍රු 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියන්නේ. හිබ්‍රු 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කතා කළා කියනවා උන්වහන්සේ සිත් දිරිගන්වන මේ වචන සිහි කරන්න උන්වහන්සේ කතා කළා කියනවා. හිබ්‍රු 12 5 වෙනි වගන්තියේ ගුරු දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහොද? මගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේ තරමටු කරන කල මලානික නොවන්න. මන්ද සමිදානන් වහන්සේ ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවනසේක. පුත්‍රයන් මෙන් කියන්න පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. උන්වහන්සේ දඬුවම් කරනසේක. Punishment කියන්නේ it's never negative according to the Bible, Hebrew context. Punishment is formation. දඬුවම කියන්නේ ඍණාත්මක දෙයක් නෙමෙයි. දඬුවම කියන්නේ formation. අපේ dislocate වෙච්ච හන්දියක් ඒක හරි තැනට දාද්දි රිදෙනවා. ඒක ආදරයෙන් කරන දෙයක්. වැරදි තැනක ගොඩනගපු දෙයක් අපි කඩනවා. ඒක ආදරයෙන් කරන දෙයක්. හැබැයි කඩද්දි රිදෙනවා. උන්වහන්සේ මෙහෙම පාලු කරේ ඉස්රායල් ජනතාව අරගෙන ගිහිල්ලා මන්න දුන්නා අහසින් කෑම විදියට. ජේසුස් කියනවා මම ජීවත් වන්නේ දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක. කතෝලික ඔබට මට ඒ වචනය මාංශගත වුණා. මාංශගත වෙලා දිව්‍ය සප්‍රසාද වහන්සේ විදියට මේ අපි liturgy of the word ජනවන්දනාවේ වචනයේ කොටසේ මේ අපි ඉන්නේ. දේශනාවෙන් පස්සේ අපි විශ්වාසය ප්‍රකාශ කරලා විශ්වාසයෙන් ප්‍රයාසද faithful විශ්වාසයෙන් ඉල්ලීම් වලින් පස්සේ අපි පඬුරු පිදීමට යනවා. වචනය තමයි ඊට පස්සේ මාංශය වෙන්නේ. ඒ සප්‍රසාද වහන්සේ තුල ජේසු වෙන්නේ අද එදා දවසේ වචනය කියවලා ඒ වචනයයි මාංශගත වෙන්නේ. ඔබට හිතන ජේසු කෙනෙක් නෙමෙයි මෙතනට එන්නේ යන්නේ. මේ වචනයේ ජේසු උන්වහන්සේත් මාංශය එතන ජේසු වෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ ජේසුව අපි ලබන්න යනවා. අද ඔබට ලබද්දී ඔබට මතක් වෙයි සප්‍රසාද වහන්සේ පුංචි බබෙක් දරුවෙක් වගේ ඔබ මුලින්ම ලබපු දවස. ඔබ කොච්චර ආස වුණාද? රෑ ගිහිල්ලා ගවුම ගිහලා බැලුවා. ඒ ඉටිපන්දමේ මල් ටික ඒ රිබන් එක ලස්සනට තියනද කියලා හැදුවා. ලින්ද කියෙත් නෑ. හීනෙනුත් ජේසුව පෙනුණා. ඔබ අම්මා තාත්තා දෙපැත්තේ ඉඳගෙන ලස්සන දිග ගවුමක් සුදු ඇඳුමක් ඇඳගත්ත. ඔබ පොලිමේ ගියා. අත් දෙක වැඳගෙන ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ෆාදර් පූපාය මෙහෙම පෙන්නලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි කියලා කියද්දී ඔබ ඒ දිහා බලලා ජේසුව ලැබුවා. ඒ ආදරය අද ඔබට ආයි මතක් වෙයි. ඒක එලිදරව් පොතේ උන්වහන්සේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය කියනවා. එලිදරව් 2:4 උන්වහන්සේගේ වචනය බලන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒත් ඔබට විරුද්ධව කියන්න. එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. The first love is no more. Things are taken for granted. ජීවිතේ අපි හැම දෙයක්ම සිල්ලර කරගෙන ජේසුස් කතා කළා කියනවා මාව අනුභව කරන කෙනා තුල මම ඉන්නවා. මමයි එයයි එක්කෙනෙක් වෙනවා. We become one. සප්‍රසාද වහන්සේ ලබන කෙනා තුල මම ඉන්නවා. ඊට පස්සේ මම නිසා එයා ජීවත් වෙන්න ගන්නවා. You will begin to live because of me. Selfless. මම ආසදේ my whims and fancies are gone. මම ආසදේ අතෑරලා මට ඕන දේ විසි කරලා මගේ කැමැත්ත ڇප්ප කරලා මගේ ස්වార్థය විසි කරලා මම ජේසු වෙනුවෙන් ජීවත් වෙන්න ගන්නවා. Without that love, you will never take that decision to live for each other.
ඒ ආදරය නැතුව ඔබ එතන ජීවත් වෙන්නේ නැහැ. ජේසුට ආදරය කරන්නේ නැතුව එතන ජීවත් වෙන්න බෑ. ඒකයි ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය උනාසේ කතා කරලා කියන්නේ. ඔවුන් ආහාර වැදලා වැළඳු පසු උනාසේ කතා කරලා ලූක් 20 සමාවෙන් ජෝම් 21 15 වෙනි වගන්තිය. ඔවුන් ආහාර වැළඳු පසු උන්න සීමොන් පේදුරුට කතා කොට ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට ජෝහන්ගේ පුත්‍ර වූ සීමොන් කියන්න. ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නේද? ඔබ මට ප්‍රේම කරන්න. Do you love me more than others do? That love you have for Jesus. You're falling in love with Jesus. ජේසුට තියෙන ආදරය. එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. If then you shepherd my sheep. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඔබගේ බිරිඳ වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබගේ ස්වාම පුරුෂයා වෙනුවෙන් ජීවත් වෙන්න බෑ. ජේසුට ආදරේ නැත්තම්. මුලින් හරි with a thrill, with a kick you will do so. But as time moves on, when you see the problems, the difficulties, you find it very difficult to love. Ezekiel එපිස් 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය. ඔබ ජීවිතේ මුලින් ගන්න තීරණ හරි පහුවට කොහු වෙලා ආදරය කරන්න බැරි වෙනවා. ඒකයි ජේසු කතා කරලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට ඇති කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේට ගෞරවය නිසා එකිනෙකාට යටත් වෙන්න. You have to have power. ඔබට බලයක් ඕන එක කරන්න. ඒ බලය දෙන්නේ ඒ inner journey එක, inner response. ඒක ඇතුළාන්ත ගමනට බලය දෙන්නේ සප්‍රසාද වහන්සේ. ජේසු වෙනුවෙන් ජීවත් වෙනවා. You will never react then. You will always respond. ඔබ ප්‍රතිචාර දක්වන්නේ නැහැ, පරිගන්නේ නැහැ, එකට එක කරන්නේ නැහැ. ඇතුළාන්ත පිළිතුරක් දෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජේසු කියනවා මේ තමයි ඇත්ත සැබෑ ආහාරය. මේ තමයි සැබෑ ආහාරය. ඔබට වෙන කිසිම දෙයකට තෘප්තිය දෙන්න බෑ. ජේසුගේ ශරීරයට, රුධිරයට පමණමයි ඒක දෙන්න පුළුවන්. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ තැන ජේසු කතා කරලා කියනවා මාව අනුභව කරන කෙනයි මමයි එක්කෙනෙක් වෙනවා. ඊට පස්සේ අවසානයේ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔබ මාව අනුභව කරද්දී ඔබ මම වෙනුවෙන් ජීවත් වෙන්න ගන්නවා. එතකොට it's a eucharistic life. ඒ කියන්නේ ජේසු ඔබගේ ජීවිතයට ආවයින් පස්සේ, ජේසු ඔබට ජීවිතයට ආවයින් පස්සේ අපි සප්‍රසාද වහන්සේ ලැබපු ගමන් මොකද කරන්නේ? දැනටම මහන්සි නේ. දැනටම නිදිමතයි සමහර අයට. සප්‍රසාද වහන්සේ ලැබලා අපි මොකද කරන්නේ? අපි ජේසුට කතා කරනවාද? අපි ජේසුත් එක්ක ඉන්නවද? මම පුංචි එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මගේ ආදර ප්‍රේමාන්තයනි, මම බෝගම්බර හිරගෙදර සේවය කරන කාලේ I was serving in the prison ministry. මම දැක්කා එක දැන් පූජාවේ පුංචි පල්ලියක් තියෙන්නේ. ඒ පල්ලියේ කට්ටිය යාඥා පූජාවෙන් පස්සේ මම දැක්ක එක්කෙනෙක් ජම්පර් එකක් ඇඳගෙන එන්නේ කොහොමද? බයිබලේ අරගෙන ආවේ කුෂන් හાર્ට් එකක් උඩ තියාගෙන. බයිබලේ මෙහෙම අරගෙන ආවේ. මම බලන්නේ අනිත් ඔක්කොට නෑ වෙනස්. එහෙනම් බයිබලේ අරගෙන ඇවිල්ලා බංකුවෙන් තියලා වාඩි වුණා. ඊට පස්සේ බලාගෙන ඉන්නේ නැද්දි? දැන් සප්‍රසාද එයා බයිබලේ මේව කරා, දේශනාවක් කරා. සප්‍රසාද වාසය ලැබුවා. ලබලා ඉවර වෙලා මගේ ප්‍රමාන්තේනේ එයා දන ගහගත්තා මෙන්න මේ විදියට. දැන් මෙහෙම ඉන්නවා, ඇස්සරින්නෙත් නැහැ. පූජාවත් ඉවරයි, ඒත් නැගිටින්නේ නැහැ. එහෙම ඉන්න දැන් අපි කතා කරනවා, එයා නැගිටින්නේ නැහැ. මම බලන් ඉන්නවා, ඒත් ඉන්නවා. එක තැනකදී නැගිටලා හොඳට කතා කරා. දෙවනි සතිය ගියා, ඒත් එහෙමමයි. එදා ටක් ගාලා නැගිටලම තුන්වෙනි සතිය යද්දී ඒත් සෑහෙන වෙලා ඉන්නවා. මම ගිහලා ඇහුවා නම කියලා. මම ඇහුවා දිසානායකයි මොකද කරන්නේ? එතන මගේ දිහා බලලා මම බ්‍රදර් කෙනෙක් කෝ බ්‍රදර් මම ඇවිල්ලා මිනි කාපු මිනිස්සෙක්. මම උඩ ගියා. මිනි කාලා තිනවා. ඊට පස්සේ ඔව් මගේ තාත්තම අවුරුදු 2 මැරුවා. ඒ මරපු කෙනාව මම බලාගෙන ඉඳලා
8දී මම ඒ මරපු කෙනාව මරන්න ප්ලෑන් කරා. මාළුකාරයෙක් වගේ ඒ ගෙවල් ළඟට ගිහිල්ලා යාළු වෙලා ටොෆි දීලා යාළු කරගෙන කට්ටිය බබාලත් එක්ක යාළු වෙලා මම ප්ලෑන් කරලා මගේ මරණ කෙනා තාත්තව මරපු කෙනාව මරන්න මම ප්ලෑන් කරා. ඒ මරණ කෙනාව මරන්න යද්දී තව 9 දෙනෙක්ව මැරුවා. sorry to tell you මම එහෙම කියන්න මම මේක කියන්න ඕනේ. ඊට පස්සේ මම මරපු කෙනාව යා කිව්වා මරලා හැම හන්දියකින්ම කැපුවා. මස් ගොඩක් මෙහෙම දාලා ඔළුව තියලා ඔළුව පළලා මුලේ කෑවා. එයාට හිරගෙදර කියන්නේ මුල කන්නා කියලා. වබුම් එක ළඟදී ආ කතා කරා. මුල කන්නා. එයා කියනවා බ්‍රදර් මම මස් කාපු මිනිස්සෙක්. හැබැයි අද මම ජේසුගේ ශරීරය අනුභව කරන්නේ. මම යකෙක් වගේ හිටිය මාව ජේසු වෙනස් කරලා ජේසුගේ ශරීරය මට දෙනවාද? මට සිම්පල් දෙයක් නෙමේ එක. මම දන ගහගෙන මම යාඥා කරනවා ජේසුව ලබලා ඉවරලා මම ජේසුව මගේ ගාව තියාගෙන මම ජේසුගෙන් අහනවා ජේසු අද ඔයා මට දෙන්නේ ඔයාගේ මොකක්ද? ඒක ඇහෙනකම් මම නැගිටින්නේ නැහැ ෆාදර්. සමහරවිට ජේසු කියනවා මට අද මට පුතේ මම දෙන්නේ මගේ අත ඔයාට. එතකොට මාංශය මගේ ජේසු අද යා නැගිටින්නේ අද මගේ ජේසුගේ අත තමයි මට හම්බුනේ මේ සතිය. ඒගොල්ලන්ට සතිය ලබන්න පුළුවන්. ඒක පූජාවයි තියෙන සතියේට. ඉතින් දැන් මගේ ජේසුගේ අත තියෙන්නේ මට. ඉතින් මුළු සතියම ඒ එවනස් එකකින් ඉන්නේ. ජේසුගේ අත ගන්න හිතන නෑ ජේසුගේ අත. පරිදි දෙක ජේසුගේ අත. දැන් මම ජේසුගේ අතත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. එයා තියොලොජි ඉගෙනගෙන නෑ. ලොකු ක්ලාසස් ගිහිල්ලා නෑ. හිරගෙදර තමයි කන්වර්ට් වුනේ. එයා බුද්දිස් කෙනෙක්. මාව ෂොක් වුණා. අපි මොනවද ලබලා කරන්නේ මගේ ප්‍රමාන්තේ. මෙහෙම එන්නේ ලබන්න. ආමෙන්. යන්නෙත් මෙහෙම. තේරුණාද කියන්නේ? ෂුට් අපි මොකක්ද කරන්නේ? ඒ කියන්නේ ජේසුට මට කතා කරන්න ඉඩ දෙනවද? මිෂන් එකකට යවන්න ජේසුගේ ආදරය තුල ඔයා ඉන්නවද? ජේසුගේ ආදරය නැතුව කොහොමද ඔබ සප්‍රසාදික ජීවිතයකට යන්නේ? ජේසුගේ ආදරය නැතුව මගේ ආදර ප්‍රමාන්තේනි ඒ ආදරය තුල ඔබ ඉන්න ඒ ආදරය තුල ඔබ රැඳෙන්න ඒ ආදරය තුල ඔබ යැපෙන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා ජේසුව ඔබ ලබලා ජේසුගේ ආදරයෙන් ඔබ පිරීලා ජේසුගේ ආදරය තුල ඉද්දී සප්‍රසාදික ජීවිතය අද පෞරුතුම අවසානයේ කියන්නේ එකයි ජේසුව ලබන අපි ඔක්කොම එක්කෙනෙක් වෙනවා one body unity එකයි සුදු ත්‍රිත්වයේ මංගලයට පස්සේ සප්‍රසාද මංගලය තියෙන්නේ. ඒ මගේ ජේසුම තමයි මගේ වයිෆ් ගාව, මගේ හස්බන්ඩ් ගාව ඉන්නේ, මගේ දරුවෝ ගාව. මම තරහා අර වෛර කරන කෙනා, මට රිද්දන කෙනා, ඒ හැම කෙනෙක් ඇතුළේම ඉන්නේ. ඒ ජේසුමයි. one bread, one body. one Eucharist. එනිසා ඒ මිෂන් එක සප්‍රසාදික ජීවිතය Eucharistic life ඒ නිසා මම ජේසුව ලබලා මගේ දුබලකම ජේසු තුල ජේසු කැඩිලා මම එතනදී මොකද කරන්නේ මම එතන අනිත් කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න ගන්නවා ඒ ජීවිතයටයි උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ ඔබට මට බලය දෙන්නේ ඒ නිසා ආදරයෙන් ඉල්ලනවා අද ජේසුව ලැබුවයි පස්සේ වෙනදටත් වඩා ලොකු ආදරයකින් ජේසු අයිති කරගන්න ජේසුත් එක්ක කතා කරන්න ජීවිතයේ අද විතරක් නෙමෙයි ආයිත් අපි ලබන හැම වෙලාවෙම වෙනස් විදියට ජේසුව ලබලා ඒ ආදරය තුළ රැඳෙන්න යැපෙන්න උන්වහන්සේගේ බලයේ ශක්තිය ලබලා අපි දිව්‍ය ආගය තුළ යාඥා කරමු අපි හැම කෙනෙක්ම නැගිටලා අපගේ විශ්වාසය ප්‍රකාශ කරන්නට සූදානම් වෙමු එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි ආසහ පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මව වදාළ සියලු බරිදි දීපයන්න් කෙරෙහි විශ්වාස කරමි දෙවියන් වහන්සේගේ එක ජනක පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වන සේක ජනිත වූ නමුත් මවුණු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වයක් ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුණු ලැබුවේය මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක
ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගේ මිනිස් බව ගැන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පෝසු පෙළත් යටතේ කුරුසෙල ගැසුණු ලැබ මරණයේ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරනු ලැබුසේක. ශුද්ධෝලියවලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියනන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියනන්ද පුත්‍රයන්ද සමග නික්ම වන්දනාවත් මමත් ලබනසේක. උන්වහන්සේ දෙවිසවරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මත පෙරමෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේ වෙත පුද කර සිටිමු. ශුද්ධෝත්තම පියතුමන් ඇතුළු මුළු සභා ශ්‍රේෂ්ඨයන් නායකයන් මුළු සභාවම ස්වාමීන් වහන්සේට බාර කරමු. එවැගේම මේ කොරෝනා වසංගතයෙන් මියැදුණු හැම කෙනෙක්වම රෝගීව ඉන්න හැම කෙනෙක්වම ස්වාමීන් වහන්සේගේ සුවය හස්සට නතු කරමු. පවුල්වල දුක් කරදර වේදනාවන් හරහා යන හැම පවුලක්ම ස්වාමීන් වහන්සේට බාර කරමු. සභාවෙන් කැඩිලා මුලධර්මවාදීන් මුලා කරගෙන ගිහිල්ලා තියෙන කතෝලික සදහැවතුන් සප්‍රසාද ජීවිතයෙන් වෙන් වෙලා ගිය හැම කතෝලිකයෙක් උදෙසාම අපි ආඥා කරමු. මෙකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පඬුරු පිදීම. සහෝදරවරුනි, මාගේ සහභාගීයාගේ සියලු බාලති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ විශුද්ධ ස්වභාවයට ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. අපි යාඥා කරමු. නැගිට සිටින්න. දෙවි ස්වාමිනි, මේ පුදන පඬුරු ඒකත්වය හා සාමයේ සංකේතයක් වන්නාසේම එමගින් ඔබ වහන්සේගේ ජනකායට සාමයෙන් හා එකමුතුකමින් ජීවත් වීමට වරම් දුන මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ
වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. ස්වාමිනී පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කලෙහිද සෑම තැනදී අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. සත්‍ය වූද සදාතන වූද පූජකයන්න් වන උන්වහන්සේ සදාහටම පවතින යාගේ පිළිවෙත ස්ථාපනය කරමින් ගැලවීමදායක බිලිපඬුරක් වශයෙන් තමන් වහන්සේවම පළමුවෙන් ඔබට ඔප්පු කළසේක. තවද උන්වහන්සේ සිහිවීම පිණිස එම යාගේ ඔප්පු කිරීමට අපට නියම කළසේක. එසේ ඒ ශුද්ධ මංගල භෝජනයේදී ජීවදායක පූපය අනුභව කරමින් උන්වහන්සේ නවත වඩින සුරු උන්වහන්සේගේ මරණය අපි සිහි කරන්නෙමු. එහින් සුරදුත අග්‍රදුතාදී සුරසෙනා සමූහයේ නිරන්තර සාධනාදයට අපගේ ගීතරාවය කරමින් වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරන්නේමු. සවිශුද්ධ සවිශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සවිශුද්ධය. ආසත් පොළවත් ඔබගේ මහිමින් පිරී තිබේ. ස්වර්ගෙහි ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමෙන් වඩින තුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගෙහි ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එහෙන් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරවයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමිනය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මගේ ස්වාමිනී මගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව උදානන්තවද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා බුදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරුන් ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මගේ ස්වාමිනී අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණන් වහන්සේගේ මරණ දුත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුරලී පැතර පවත්නා වහන්සේගේ ශුද්ධ සභාව සිහි කළ මැනව
ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ අගරදුගුරුතුමන්ද සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුන මැනව. නැසිගේ දයාබර සියලු දෙනා සිහි කර යාඥා කරමු. පුතානේ බලාපොරොත්තු ඇති මේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද එතුමගේ දම්පතීන් වන ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද ජුසේ වාස් මුනිතුමන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දෙවා වදාළ මැනව. දොත් මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක් වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. ගැලවීමදායක අනපනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි සිටු වේවා. අපගේ දිනදා භෝජනය ද ප්‍රදාන කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පපවස්සාවන්ට අස්වීමට අපට නොදී ඇහැපතින් අප මුදාගත මැනව. ස්වාමිනි සියලු ඇහැපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයෙහි අපට සාමයදෙන මෙන්ද අපි ආයදිමු. විට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවෙන් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මගේ සාමය ඔබට දෙමි ස්වකේ ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දාන කරන්නට කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩවසන සේක රාජකම් කරන සේක. ආමෙන්. ජේසුස් විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට දයාබරව සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාශපාලකයන්නි අපට සාමය දෙන මැනව. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයන් විශුද්ධාත්ම වහන්සේගේ සහයෝගයෙන් වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක වහන්සේගේ ශරීර රුධිර අනුභවයෙන් මාගේ සෑම සියලු පව් වලින්ද සෑම යහපතින්ද මම මුදාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ල නියාලී සින සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් දුරලන්නට වැඩියා වූ තැනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩිනට මම සුදුසෙක් නොවෙමි. ඒත් වචනය පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය.
ප්‍රේමවත් සහෝදර සහෝදරියනි දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්නට කැමරා එක තිබ්බට කමක් නැහැ. ඔබ අයිනින් එන්න. ඉස්සරහට ඇවිල්ලා දන ගහන්න කතිර තියනවා දාලා ඒ තැන්වල දන ගසන්න. සප්‍රසාද වහන්සේව ඔබට අතට ගන්නවා නම් නැවත මතක් කරනවා. ඔබගේ දකුණු අත උඩින් වම් අත තියන්න. වම් අතට සප්‍රසාද වහන්සේ දුන්නායින් පස්සේ ඔබ දකුණු අතින් සප්‍රසාද වහන්සේව ලබා ගන්න. ඒක ඔබගේ තීරණයක්. ඔබට නිදහස් තියෙනවා කැමති විදිහට ලබා ගන්න. නමුත් එතන ලබාගෙන තමයි ඔබ එළියට යන්නේ. සප්‍රසාද වහන්සේ එළියට අරගෙන යන්න බෑ. ඔබ දිවට සප්‍රසාද වහන්සේ ලබා ගන්නවා නම් ඒකටත් ඔබට නිදහස තියෙනවා. සප්‍රසාද වහන්සේ ලබා ගන්න සූදානම් වෙමු. ආත්මිකව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. අහෝ ජේසුනේ මා උදෙසා ඔබ වහන්සේ සැඟවී ඉන්නා ශුද්ධ වූ මණ්ඩපේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනේ මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබ වහන්සේගේ වරප්‍රසාදය සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුලට එන්න. මා හද පිරිසිදු කළ මැනව. එය ශුද්ධවන්ත කළ මැනව. මාගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමෙන්. මගේ කියා දෙන්න මට
ඉන්නට ඇප කැපවී ජීවයෙන් ආහාරද පුරවාදරින් මාත් බව සදා අප සත්ප්‍රසාදය භූමිදී රසින් දෙවිජේ සුව දෙවි පුතා මට දෙවිඳු දෙයි සන්තොසින් මහත පිරේ ජීවදිය උල්පත් සොයයි මා සතුවේ මග ජේසුනි ඔබමයි මගේ මාංශය වළඳන්නා වූද මගේ රුධිරය පානය කරන්නා වූද තැනැත්තා මා තුළ ජීවත් වෙයි. මමද ඔහු තුළ ජීවත් වෙමි ස්වාමින් වහන්සේ වදාරන සේක. අපි ආඥා කරමු. දෙවී ස්වාමිනී මේ දිව්‍ය භෝජනය මගින් ඔබගේ දෙවි භවයේ අප සහභාගී වූවාක් මෙන් ඔබගේ රාජ්‍යයේදී සදාකල්හි මෙම සහභාගීත්වයෙන් තෘප්තිමත් වීමට වරම් දුන මැනව. වහන්සේ සදාහටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණු පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපි ඔන්ලයින් වැඩසටහන අවසන් කරන පූජාව වාඩි වන්න ප්‍රමාන්තේනේ